නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණු මොහොතේ නුවණැති කෙනෙක් තමන්ගේ ජීවිතේ කුමක් කළ යුතුද? ඒක ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. සම්බුද්ධ ශාසන මුණ ගැහිච්ච මොහොතේ අනිවාර්යයෙන්ම කරගත යුත්තේ කුමක්ද? ඒ ගැන හොඳට පැහැදිලි කරගන්න පුළුවන් පින්වතුනේ, දෙවිවරු දෙව්ලොවින් චුත වෙනකොට අනෙක් දෙවිවරු කරන අවවාදයෙන් තව්තිසා වැසි දෙවිවරු දෙව්ලොවින් චුත වෙන්න ලැහැත් වෙනකොට අනෙක් දෙවිවරු අවවාදයක් කරනවා. ඒ අවවාදය මොකද්ද? ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. භවත්ත ඔබ දැන් මේ දෙව්ලොවින් චුත වුණාට පස්සේ ආයේ සුගතියට යන්න. එහි සුගතිය කියලා කිව්වේ මනුස්ස ලෝකේ. දෙවියන් අතරේ තිබුණු ආයුෂය අවසන් වෙලා දෙවියන් අතරේ ඉන්න තියෙන පින නැති වුණාට පස්සේ ඒ දෙවියාට යලි රැකෙන්න තියෙන සුගතිය තමයි මනුස්ස ජීවිතේ. සුගතින් ගන්නවා සුලද්ද ලාභං ලබ. දෙවියා ආයා සුගතියට ගියාට පස්සේ එහෙ තියෙන දුර්ලභ ලාභය කොහොම හරි ඒක ලබා ගන්න. ඒ දුර්ලභ ලාභය කියලා කිව්වේ මොකද්ද? ශ්‍රද්ධා ලාභය. කුමද්ද පින්වතුනි ජීවිතේ දුර්ලභම ලාභේ? ශ්‍රද්ධා ලාභයයි. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භව. දුර්ලභ ලාභේ ලබාගෙන දෙවිය ඔයා කොහොම හරි ඒකේ පිහිටන්ට ශක්තිමත්ව පිහිටන්න උත්සාහවත් වෙන්න. ඒ විදිහට තමයි දෙවිවරු අවවාද අනුශාසනා අනුකම්පාවෙන් සිද්ධ කළේ. අපේ මේ මනුස්ස ජීවිතේට බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ පින්වතුනි, අපි ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි අපේ ජීවිතේ කරගත යුතු මූලිකම කාරණේ. කවුරු හරි අහනවා නම් බුදු සසුනක් මුණ ගැහිච්ච මොහොතේ මං කුමක්ද කළ යුත්තේ කියලා. පළවෙනි දේ තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව දියුණු කිරීමමයි අපිට මේ බුද්ධ ශාසනය තුල කරන්න තියෙන දේ. ඉතින් ඒ දේ ගැන හොඳට පැහැදිලි වෙන ධර්මයක් අපි අද මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ මේ දිනවල නවසීලන්තයේ වෙසෙන පින්වත් ඉන්දිකද අල්විස් මහත්මයා, ඒ වගේම ප්‍රියන්තිකාද අල්විස් මහත්මිය, පින්වත් අරුණලී දියණිය සහ පින්වත් දිනිත් පුතණුවන් විසින් තේ සියලු දෙනාගේ දායකත්වය නිසා අද පින්වතුන්ලා හැම දිනාට මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට ශ්‍රවණය කරන්නට වාසනාව උදා වෙනවා. පින්වතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු බොහෝම සුන්දර ධර්මයක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම කසී බහාරද්වාජ සූත්‍රය. සීසාන බහාරද්වාජ නිසා වදාළ දෙසුම. කසී කියලා කිව්වේ සීසාන, ගොවිතැන් කටයුතු කරන, ගොවිතැන් කටයුතු වල නියැලෙන භාරද්වාජයන් නිසයි බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළන්නේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ
මගධ ජනපදයේ දකුණු කඳුකරයට වෙන්න තිබුණා ඒකනාලා කියලා බ්‍රාහ්මණ කුලීනයන්ගේ ගමක්. ඒකේ වාසය කළේ හොඳ කුලවන්තයෝ බ්‍රාහ්මණයෝ. ඔය ඒකනාලා ගමේ හිටපු කසී බහරද්වාජය කියන මහ කුලවන්ත බ්‍රාහ්මණයාගේ කුඹුරු සීසෑමේ කටයුත්ත ඒ වෙනකොට ආරම්භ වෙලා තිබුණා. මේක පින්වතුනි සුළුපටු කුඹුරු ප්‍රමාණයක් නෙමෙයි. ඔහුගේ කුඹුරු සීසෑම පිණිස නගුල් 500ක් පමණ යොදවා තිබුණා. එතකොට බලන්න නගුල් 500කින් හානවා නම් කුඹුරු කොහොමද? මහා කුඹුරු අක්කර ගානක් තිබිච්චි මහා ධනවත් කුලවත් බ්‍රාහ්මණයින් තමයි ඔය කසී බහරද්වාජය කියලා කියන්නේ. ඉතින් මේ කසී බහරද්වාජ බ්‍රාහ්මණයා මේ නගුල් 500ක් යොදවාගෙන තමන්ගේ කුඹුරු සීසෑම ආරම්භ කරන්න සූදානම් වෙද්දී ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විහාරයේ ඉඳලා බුදු නෙතින් ලෝකේ බලනවා. බුදු නෙත කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම විශේෂ වූ ඥාන දෙකක්. පළවෙනි ඥානය තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. ඊළඟ ඥානය තමයි ආසයානුසේ ඥානය. මේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානයෙන් පුළුවන් සත්‍යයන්ගේ ඉන්ද්‍රිය ස්වභාවයන් හොඳට දකින්න. ආසයානුසේ ඥානයෙන් පුළුවන් සත්‍යයන්ගේ දුර්වලතා හොඳට දකින්න. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයා දෙස බුදු ඇසින් බලනකොට ওই ඥාන දෙකෙන් බලනකොට දුර්වලතාවක් දකින්නවා, දක්ෂතාවක් දකින්නවා. හරියට පින්වතුනි අපේ ශරීර අභ්‍යන්තරයේ ලෙඩ රෝගයක් තියෙනවාද කියලා පරීක්ෂා කරගන්න අපි වෛද්‍යවරු ළඟට ගියාම ඒ වෛද්‍යවරු අපේ ශරීරය ස්කෑන් කරන්නේ. ස්කෑන් මැෂින් එකකින් අපිව ස්කෑන් කරලා බලනවා. බලද්දී මේ ශරීර අභ්‍යන්තරය හොඳට පේන්න ගන්නවනේ. ඒ ශරීර අභ්‍යන්තරයේ අවයවවල මොනවා හරි යම් වෙනස්කමක් තියෙනවා නම් වෛද්‍යවරු එකකින් අඳුන ගන්නවා මෙතන යම් කිසි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා මේක වෙන්න පුළුවන් ලෙඩේට මූල කියලා. බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ජීවිතය කියන එක ඒ වගේ හොඳට බලන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය දෙස බුදු ඇසින් බලද්දී ඔය සීසාන භාරද්වාජය කියන බ්‍රාහ්මණයව දැක්කා. ඒ බ්‍රාහ්මණයා සීසාන තැනට බුදුරජාණන් වහන්සේ දැන් වැඩම කළොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම නිසා කසී බහරද්වාජයන් හට නිකලෙස් වෙන්න පුළුවන්. අනෙක් බොහෝ දෙනෙකුට දැන් මේ කුඹුරු සීසාන කටයුත්තට නගුල් 500ක් යදෙව්වා කියලා කියන්නේ එතන කොහොම පිරිසක් ඉන්නේද? ඒ සියලු දෙනාට තිසරණේ ආශිර්වාදය ලබා ගන්නට අවස්ථාව තියෙනවා. මේ සියලු අවස්ථාවන් සලකලා අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කසී බහරද්වාජයන් සොයා වැඩම කරන්න කල්පනා කළා. ඒ තමයි බුදු කරුණාව. ධර්මාවබෝධයට පින තියෙන කෙනාව හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලයේ සිවුරු හැඳ පොරවාගෙන දෙපට සිවුරත් පාත්‍රයත් අරගෙන මේ කසී බහරද්වාජ බ්‍රාහ්මණයා සීසාන තැන පිහිටි ප්‍රදේශයට වැඩම කළා. ඒ කියන්නේ මේ උදේ කාලේ දානේ වළඳන වෙලාවේ. ඔය වෙලාව භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දී කසී බහරද්වාජ බ්‍රාහ්මණයා තමන්ගේ සීසාන පිරිසට ආහාර බෙදන වෙලාව. අර සියලු දෙනාට ආහාර බෙදනවා. ඒ ආහාර බෙදමින් ඉඳී භාග්‍යතුන් වහන්සේත් ආහාර බෙදන තැනට වැඩම කළා. වැඩම කරලා එකත් පසෙකින් හිටියා මේ පාත්‍රේ තමන් වහන්සේගේ අතේ තියාගෙන. පිණ්ඩපාතේ වැඩම කරලා ඉන්න භාග්‍යතුන් වහන්සේව දැක්ක ගමන් මේ කසී බහරද්වාජ කියන කුලවන්ත බමුණට කේන්ති ගියා. හිත පැහැදුන්නේ නැහැ. කේන්ති ගිහිල්ලා කල්පනා කළා මේ තරුණ කෙනෙක්. හොඳට අතපය තියෙන කෙනෙක්. හොඳ තරුණ වයසේ ඉන්න අතපය තියෙන මේ කෙනා මොකටද මේ පාත්‍රය කරගෙන හිඟා කන්නේ? මෙයාට පුළුවන් මං වගේම වැඩ කරන්න. මං වගේ වෙහෙසිලා වැඩ කරලා තමුන් වගා කරගෙන මෙයාට කන්න පුළුවන්. මෙයාට මේක උගන්වන්න ඕනේ. එහෙම හිතුවා කසී බහරද්වාජ. බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණය මං වනාහි සීසාන කෙනෙක් වෙමි.
වපුරන කෙනෙක් වෙමි. සීසෑම්ද කොට වැපිරීම්ද කොට මා අනුභව කරමි. මං හොඳට වෙහෙසිලා මහන්සියලා සීසාලා වපුරලා අනුභව කරන කෙනෙක්. ඔබද ශ්‍රමණය සීසෑ යුත්තේය. ඔබද වැපිරිය යුත්තේය. සීසෑම්ද කොට වැපිරීම්ද කොට අනුභව කළ යුත්තේය. මෙහි ඔබට නිකන් නෑ කිව්ව දානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අහම්පිකෝ බ්‍රාහ්මණ කාසාමිච්ච වපාමිච්ච. බ්‍රාහ්මණ මමත් සීසාමි. මමත් වපුරමි. කසිත්වාච වපිත්වාච බුංජාමේති. සීසෑම්ද කොට වැපිරීම්ද කොට මා අනුභව කරමි. අර මහා පිරිස මැද බුදුරජාණන් වහන්සේ මේ කුලවන්තයාට ඔය වචනේ කිව්වා. කිව්ව ගමන් මොහු කටකොණින් hina වුණා. hina වෙලා තමන්ගේ පිරිස දිහාත් බලලා කියනවා අපිට නම් පේන්න නෑනේ. මේ ශ්‍රමණයා ළඟ සීසෑම පිණිස පාවිච්චි කරන කිසි දෙයක් තියෙනවා පේන්න නෑ. තමුන් ළඟ වියගහක් නෑ. තමුන් ළඟ නගුලක් නෑ. තමුන් ළඟ කෙවිතක් නෑ, ගවයක් නෑ. ඒ වුණාට කියනවා බ්‍රාහ්මණ මාත් සීසාන කෙනෙක්, වපුරන කෙනෙක්. සීසාලා වපුරලා තමයි මං අනුභව කරන්නේ කියලා. අපි කැමති දැනගන්න ඒ ඔබගේ සීසෑම වැපිරීම කොයි වගේ එකක්ද කියලා. පවසන නමුදු ඔබ ගොවියෙකු කියා අද අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ. දැනගනු කැමති වෙමු අපි ඔබේ ගොවිතැනද පවසනු මැනව අප හට එය කෙලෙසකද. ඔය විදිහට තමයි කසී බහාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කිව්වේ අපිට ඒ ගොවිතැන ගැන කියන්න කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මනහර ධර්මය දේශනා කළේ. ගාථාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ වදාළේ. පින්වතුනි බුදු කෙනෙකුගේ සුන්දර භාෂිත අපිට අපේ මුවින් සජ්ජායනා කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක ලොකු වාසනාවක්. ඒ නිසා මාත් සමගම පින්වතුන්ලාට වන්දනා කරගෙන මේ ගාථාවන් සජ්ජායනා කරන්න. සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරිසා මනෝයොත්තං සතිමේ පාලපාචනං බිජුවට සැදැහැවිය වැසිදහරය තපස නුවනද මගේ නගුල හාවිය ගස විලස නගුලිස ලැජ්ජාව විය රැහැනය මනස හීවැල හා කෙවිට සලකනු සතිය ලෙස. බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණ මගේ කුඹුරේ මං වපුරන බීජ ශ්‍රද්ධාවයි. සද්ධා බීජං ශ්‍රද්ධාව කියන බීජ එහි වපුරනවා. තපෝවුට්ටි තපස වීරිය කියන දේ තමයි වැස්ස විදිහට වතුර විදිහට මං ලබා දෙන්නේ. පඤ්ඤාමේ යුග නංගලං නුවණ තමයි මගේ නගුල සහ වියගස. හිරි ඊසා නගුලිස තමයි පවට ලැජ්ජාව. මනෝ යොත්තං රැහෙන තමයි මනස. සති මේ පාල පාචනං හී වෙලයි කෙවිටයි සතිය. ඕන් ඔහොම තමයි කිව්වා මගේ ගොවිතැන සම්පූර්ණයෙන් කෙරෙන්නේ. පින්වතුනි කුඹරක් මනාකොට සකස් කරලා ඒ කුඹුරේ අපි අස්වනු ලබාගනු කැමති දේ නේද වපුරන්නේ. අස්වනු ලබනු කැමති දේ අපි වපුරනවා. අපි කුඹරක් සකස් කරලා අපි වී වපුරනවා. අපි කැමති වී කරල් ලබා ගන්නනේ. ඒ උදෙසා අපි බිත්තර වී වපුරනවා. සම්බුද්ධ ශාසනය ලැබිච්ච මොහොතේ අපි කුමක්ද වැපිරිය යුත්තේ? ශ්‍රද්ධාවයි වැපිරිය යුත්තේ. ශ්‍රද්ධාව වපුරලා ඒ ශ්‍රද්ධාවයි රැකගත යුත්තේ. අද ගොඩාක් දෙනෙකුට තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් මේක. බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න ශ්‍රද්ධාව තමයි මේකේ ප්‍රධානම දේ.
ශ්‍රද්ධාව කියලා කිව්වේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාවයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න ශ්‍රාවකයාගේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. ඔහු හිතනවා සත්තාමේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාවකෝ හමස්මි මං ශ්‍රාවකයා. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම දන්නාසේක. අහං නජානාමි මා කිසිවක් නොදනිමි. අන්න එතන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. අද සමහරලාට ගොඩාක් දෙනෙකුගේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේටත් වැරදිලා. තමන් තමයි ඔක්කොම දන්නේ. ධර්මය සජ්ජායනා කර කර සංගායනා කර කර බානක පරම්පරාවකින් ආරක්ෂා කරගෙන පැමිණි. ඊළඟට වැටකෙයියා ඉස්ම බිබී මේ උතුම් ධර්මය රක්ෂා කරගත්ත. තමන්ගේ මතකයේ දරාගත්ත ධර්මය ඊතා ගෞරවයෙන් පොත්තක සංගීත සිදුකොට ග්‍රන්ථාරූඪ කරපු සංගරුවනට වැරදිලා. තමන්ට ඔක්කොම හරි. තමන් ඔක්කොම දන්න කෙනා. අද ගත්තොත් එහෙම ත්‍රිපිටක ධාරී කියලා කියාගත්තත් තමන් මහා දැන උගතා ධර්මයටත් වැරදිලා. ධර්මයේ අසවල් තැන වැරදි, අසවල් තැන වැරදි. මේක මෙහෙම යෙදෙන්න බෑ. මේවා මේ සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. මේවා අතිශයෝක්ත. මේ වගේ තමන්ගේ පුහු මාන්නේ අද ගොඩක් තියෙන්නේ. පුහු මාන්නේ තිබීම පින්වතුනි හරියට බොල් බීජයක් වගේ. කොච්චර කුඹුර සරු වුණත් බීජේ බොල් නම් ඒකෙන් පුළුවන් දස්වනු ලබන්න. අස්වනු ලැබීමක් නැත. අස්වනු ලබන්න නම් හරි බීජයක් ඕන. හරි බීජය තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙමමයි කියලා අදාහ ගන්න පුළුවන් හැකියාව පින්වතුනි මේක පින. හොඳට මතක තියාගන්න මේක පින. මේ ශ්‍රද්ධාව කියන එක Tamanට සංසාරේ වාසනාවක් විදිහට එන්න ඕනේ. ඒ බඳු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ ගුණ හද හිත පහදින්නේ. යාර පිනක් නැත්නම් බුදු ගුණ හද හිත පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්ය අద్භූත කාරණා අහනකොට හිත පහදින්නේ පිනක් තිබුණොත්. බෝධිසත්වය උපදිනකොට සත්පිව්මම් පිපුණා. ඒ බෝධිසත්වය උපදිනකොට මහා පෙළහර සිද්ධ වුණා කියන එක ශ්‍රද්ධාව නැති කෙනාට පිළිගන්න බෑ. ඔය කොහේ පොළොවෙන් මල් පිපෙන්නද ඔව්ව විකාර. අන්න එයාගේ හිතට අදහස් යනවා. පින නැතිකම. ඊළඟට මේ මහා බෝධිසත්වයන්ගේ අබිනිෂ්ක්‍රමණ මොහොත මහා බෝධිසත්වයන්ගේ ජීවිතයේ තිබුණු දුෂ්කර ක්‍රියා ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු ශාස්ත්‍රඥ වහන්සේ ඇසිරිය මේවා පිළිගන්න හිතෙන්නේ නැහැ පින නැති කෙනාට. සෑරජන් වහන්සේ දකින්නකොට හිත පහදින්නේ නැහැ පින් නැති කෙනාට. බෝධීන් වහන්සේ දකින්නකොට හිත පහදින්නේ නැහැ පින නැති කෙනාට. සෑය බෝධිය වඳිනවා විකාර කියලා හිතෙනවා පින නැත්තම්. ධාතුන් වහන්සේලා දකිද්දි හිත පහදින්නේ නැහැ පින් නැති කෙනාට. ඔව්ව විකාර කියලා හිතෙනවා. ඉතින් තමන්ගේ පින තමන්ට කොච්චර උපකාර වෙනවාද කියලා තේරෙන්නේ පින්වතුනි. පින් නැති ඈයෝ පින මදකම නිසා හැප්පෙන හැප්පිලි දකිද්දි. සම්බුද්ධ ශාසනය මුණ ගැහිලාත් ඒ බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ පව් පුරව ගන්න හැටි පේනවානේ පින් නැති උදවිය. අකුසල් රැස් කරගන්න හැටි ඒවා දකින්නකොට තමයි අනේ මං පෙර පින් කරපු කෙනෙක් නේද කියලා අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනයේ අපිට මුණ ගැහුණු මොහොතේ පින්වතුනි අපි ශ්‍රද්ධා බිජුව මේ ශාසනේ රෝපණය කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ ශ්‍රද්ධාව කියන බිජුව රකින්න එක. රකින්න මොන වගේද? වීරියෙන් රකින්නවා. තපස කියලා කිව්වේ වීරිය. අකුසල් දුරු කිරීමටත් කුසල් දියුණු කිරීමටත් අපි ළඟ තියෙන වීරිය ඒක තපස. ඊළඟට ප්‍රඥාව හොඳට තියෙන්න ඕන. තමන් වයසට යන බව, තමන් ලෙඩ වෙන බව, තමන්ට තමන්ගේ ජීවිතේ ප්‍රිය වූ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව, අප්‍රිය අමනාප දේවල් එක එකතු වෙන්න සිද්ධ වෙන බව, ඊළඟට මේ ජීවත් වෙලා යම් දවසක ඇස් පියා ගන්න වෙන බව, මෙහෙම ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ ප්‍රඥාවත් අර ශ්‍රද්ධා බීජේ රැකගන්න උපකාරයක්. ඊළඟ දේ තමයි පව් කරන්න තියෙන ලැජ්ජාව. තමන්ගේ ජීවිතේ පවක් සිද්ධ වෙනවට ලැජ්ජාවක් තියෙන්න ඕනේ. කයින් වචනයෙන් මනසින් පව් සිද්ධ වෙනවට ලැජ්ජා වීම ශ්‍රද්ධාව රැකගන්න උදව්වක්.
ඊළඟ එක තමයි යෝනිසෝ මනසිකාරය. ධර්මයට අනුවම කල්පනා කිරීම කියලා කියන්නේ ශ්‍රද්ධාව රැකගන්න උදව් කරන එක. ඒක තමයි කිව්වේ මනස. මනස හරි විදිහට පිහිටුව ගැනීම. යෝනිසෝ මනසිකාරය හොඳට තියෙනවා නම් එයාගේ ශ්‍රද්ධාවට හානි සිද්ධ වෙන්නේ. ඊළඟ දේ තමයි සිහිය. හේ වෙලයි කෙවිතයිනේ සතිය. සිහියෙන් තමයි මේක රැකගන්නේ. මේ තමයි කිව්වා කුඹුර සීසෑම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්චං කරෝමි නිද්දානං සෝරච්චං මේ පමෝචනං කයහා වචනයද මම රැකගෙන සිටිමි දැනගෙන පමණ ආහාරද අනුභව කරමි යහපත හැඳින නිදුකින් දිවි සතපවමි සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි. බුදුරජාණන් වහන්සේ වදාලා කාය ගුත්තෝ මං කය රැකගෙන ඉන්නේ. වචී ගුත්තෝ වචනෙත් රැකගෙන ඉන්නේ. ඒ කිව්වේ මොකද්ද? සිල්වත් වෙලා. හොඳට සිල්වත් වෙලා වාසය කරනවා කය වචනේ රැකගෙන. ආහාරයේ උදරයේ යතු හොඳට ප්‍රමාණය දැනගෙන තමයි ආහාර අනුභව කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. මේ ආහාරය මං අනුභව කරන්නේ ශරීරයේ ජවයේ පිණිස, මදේ පිණිස, ශරීරයේ සැරසීම පිණිස නොවේයි. උපන් කුසගිනි වේදනා දුරු කිරීම පිණිසත්, නූපන් කුසගිනි වේදනා නූපද වීම පිණිසත්, මේ ගුණධර්ම වඩන ජීවිත යාත්‍රාව සුවසේ පවත්වා ගැනීම පිණිසත් මම මේ බොජුන අරගන්නවා කියලා අර්ථය දැනගෙනයි මං ආහාර අනුභව කරන්නේ. හොඳ ආජීව පාරිශුද්ධයකින් යුක්තව යහපත අඳුනාගෙන මං ජීවිතය ගත කරනකොට මට මේ ජීවිතය තුළ සැනසීම ලැබෙනවා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ මේ ධර්මයේ තුලින් සපවත් කර ගැනීම ගැන මේ බ්‍රාහ්මණයාගේ හිතට ධර්මයේ දේශනා කරන හැටි. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා දැන් බුදුරජාණන් වහන්සේට එරෙහිව ඔහු කතා කළේ. නමුත් මේ වදන් ඔහු සවන් දෙන්නේ හොඳ අවධානයකින්. විරියං මේ දුර ධෝරයිහං යෝගක්කේ මාදිවාහනං ගච්ඡති අනිවත්තං තං යත් ගන්්වාන සෝචති වීරිය මගේ බර උසුලන දරන දෙය යොමු වී තිබෙන්නේ අම නිවන වෙතමය යයි කිසි තැනක නැවතීමක් නැතිව එය ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය. වීරිය තමයි බර උසුලන දරන දෙය. වීරිය අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ඉපදවීම පිණිසත් තාමවා දැඩිවගත් දල්හ පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්ත අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කුසල් දහම් කෙරෙහි නොපසු බස්නා වීරිය. ආන්ගේ වීරිය තමයි මේ ගුණධර්ම වඩන ජීවන යාත්‍රාව පවත්වා ගනිද්දී ඒකේ සියලු බර උහුලගන්නේ. බල උහුලාගෙන තමන්ගේ ගුණධර්ම වඩන ජීවිතේ රැකගන්න උදව් කරනවා වීරිය විසින්. ඒ වීරිය යොමු වෙලා තියෙන්නේ කොහෙටද? නිවන වෙතමයි. යයි කිසි තැනක නැවතීමක් නැති වේය. නවතින්නේ නැහැ කියනවා. මොන වෙහෙසකර අවස්ථා ආවත් කොච්චර අකුසල් පීඩා ආවත් ඒ සියල්ල අර වීරියෙන් මඩිනවා. වීරියෙන් මැඩගෙන තමයි
ඉදිරියට යන්න තියෙන්නේ. ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය. ඒ නිවන වෙත ගියාට පස්සේ ආයේ ශෝකයක් නැහැ. නිවනටනේ පින්වතුනි කියන්නේ අශෝක කියලා. ශෝක නැති තැන. ඒ නිවන තුල ශෝක වේදනා කිසිවක් නැහැ. ශ්‍රද්ධා බීජය වපුරලා පටන් ගන්න මේ කටයුත්ත නිවන කියන සැනසුමෙන් අවසන් වෙන්නේ. බුදුරජාන් වහන්සේ අවස්ථාවක වදාරනවා මහණෙනි මේ සම්බුදු සසුනේ අරහත්ත්වේ පසක් කරපු භික්ෂුවකගෙන් මං මෙන්න මෙහෙම කිව්වොත්. පින්වත් භික්ෂුව මට මේ මඩ වගුරෙන් ඊතරට වැඩම කරන්න ඕන. මට මගේ මේ කකුල් වල මඩ තවර ගන්න උවමනාවක් නැහැ. භික්ෂුව මට ඒ දණ්ඩක් වෙන්න. එහෙම කිව්වොත් අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ භික්ෂුව පැකිලෙයිද? අනේ ස්වාමීනි මට නම් බෑ ඇඟේ මඩ තවර ගන්න. මට නම් බෑ ඒ දණ්ඩක් වෙන්න. එහෙම යා පැකිලෙයිද? ස්වාමීනි මම රහතන් වහන්සේ නමක් මට බෑ මේ භාග්‍යතුන් වහන්සේට එහෙම ඒ දඬු වෙන්න කියලා යා පැකිලෙයිද කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේට කියනවා අනේ නෑ ස්වාමීනි. ඒ භික්ෂුව පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ. ඒ මොහොතේ මේ ඒ භික්ෂුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව ඒ දණ්ඩක් කොටගෙන ඔය සම්බුදු සිරිපා යුග මඩ නොතවරාගෙන මේ මඩ වගුරෙන් වැඩම කරන සීක්වා කියලා එයා දිගා වෙනවා. ශ්‍රද්ධාව. ඒ තමයි සදහැ සිත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රහතන් වහන්සේ නමක් ඕනේ අනාගාමී ශ්‍රාවකෙක් වුණත් ඒ විදිහට කරනවා. අනාගාමී ශ්‍රාවකෙක් වෙන්න ඕනේ සකදාගාමී ශ්‍රාවකයා වුණත් ඒ විදිහට කරනවා. සකදාගාමී ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නැහැ. සෝතාපන්න කෙනා වුණත් ඒ විදිහට කරනවා. කොටින්ම බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනා පවා පැකිලෙන්නේ නැතුව බුදුරජුන්ට ඒ දණ්ඩක් වෙනවා කිව්වා. ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධා සිතින් යම් කිසිවෙක් මේ උතුම් දහම් මඟ ආරම්භ කරනවද? එයා ඊට පස්සේ කරන්නේ ශ්‍රද්ධාව වඩන එකමයි. ධර්මයේ වැරදුනා කියන එක තේරුම් ගන්න තියෙන තැන තමයි ශ්‍රද්ධාවෙන් පටන් ගත්ත කෙනාට ටික කාලයක් යනකොට ධර්මයේ ඇදකුද පේනවනම් ධර්මයක් දොස් සහිතයි වගේ පේනවනම් මේ ධර්මයේ සංගායනා කරද්දී වැරදුනා කියලා හිතෙනවනම් ධර්මයේ නිකන් චුට්ටයි පෙන්නලා තියලා තියෙන්නේ ධර්මයේ ගොඩාක් විස්තර සහිතව දේශනා කරලා නැහැ. අපිට මේ ධර්මයේ තියෙන පුංචි ඉඟි වලින් අපි තමයි ඊටු ටික තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවනම් අන්න වැරදිලා. ශ්‍රද්ධාවට හානි සිද්ධ වුණා කියන්නේ වැරදුනා. මුද්දට තේරුම් ගන්න පුළුවන් තැන. ඇතමෙකුට හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ භාග්‍යතුන් වහන්සේ 45ක් 5 වසරක් පුරාවට දේශනා කරපු ධර්මයේ කොහොමද මේ පොත් ටිකක ග්‍රන්ථාරූඪ කරන්නේ? අනිවාර්යයෙන්ම මේ සාරාංශ කොටස් මේ තියෙන්නේ. ඇතැම්මු සිවුරු පොරවගෙන ධර්මාසනේ වාඩි වෙලා ඕවා කියනවා. එතකොට ආසාවෙන් බණ අහන කෙනාගේ ශ්‍රද්ධාවට හානි සිද්ධ වෙනවා. ඒකනේ පින්වතුනි හරි හමන් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිම කියලා කියන්නේ ජීවිතයේ අතිශයින් දුර්ලභ දෙයක් කියන්නේ. ඒ කල්යාණ මිත්‍ර වෙස්ගත් පාප මිත්‍රයෝ ඉන්නවා. ඒ පවිත්‍රාගේ වචනේ අහන්න ලැබුණොත් එහෙම තමන් ළඟ තියෙන ශ්‍රද්ධාවට හානි වෙනවා. ඒකයි. ඒ නිසා හොඳට අපි මේවා තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන හොඳට මේ පැහැදීමක් ඇති කරගන්න පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය ගැන අදටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කිසිම කිලුටක් නැතුව කිසිම වැරද්දක් නැතුව අපට ඉතුරුලා තියෙනවා. අපේ අරහත් සංඝ පරපුර ගැන අපේ සංගරුවන ගැන අපි එහෙම හිත පහදව ගන්න ඕනේ. මේ සංගරුවන මෙච්චර ගැහැට ආපු කාලවල පවා අපි අතීතේ විමසලා බලනකොට කොච්චර ගැහැට තියෙනවද පින්වතුනි? මේ ලංකා භූමියෙන් බලන්න. ලංකා භූමියේ කාලිංග මාගගේ ආක්‍රමණ කාලයක් තිබුණා. විහෙර විහාර ගිනිබත් කළා. භික්ෂූන්ව අමුවේ ඝාතනය කළා. අති භයංකාර කාල තිබුණා. ඊළඟට බැමිණිටියා සාය බැමිණි කාලේ තිබුණා. මිනිසුන්ට වතුර පොදක් නැතුව.
වතුර පොදක් හොයාගන්න තැනක් නැතුව තිබුණා. වැහි වහින්නේ. 12 අවුරුද්දක් මේ මහ පොළොව තෙමන වහි බිඳුවක් අහසින් වැටුන්නේ. එහෙම කාල වගවානු තිබුණා. ඒ ගැහැට මැද්දේ දානේ ටිකක් ලැබෙන්නේ නැතුව මිනිස්සු භික්ෂුන් දැක්කහම පන්න මරනවා කියනවා කන්න. එහෙම කාල තිබුණා. එහෙම කාලවල පවා කොච්චර කැපකිරීමක් කළාද සංගරුවන ධර්මයේ ආරක්ෂා කරන්න. ඊළඟට මේ පරදේශක්කාරයන්ගේ ආක්‍රමණ වලට ලක් වෙලා මේ රට කොච්චර කල් තිබ්බද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. කියවන්න ඕන මහාවංශය. මහාවංශය කියවුවයින් පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි මේ කොච්චර බැට කකාද මේ අපේ මේ ලංකා භූමිය රැකිලා තියෙන්නේ කියලා. මේවා කියවන්නේ නෑ. මේවා කියවන්න ලේසි කෙනෙක් උනන්දු කරන්නේ නෑ. අමතකයි. වත්මන් බොහෝ දෙනෙකුට අමතකයි අපේ මූලාරම්භය කොහොමද? අපට උනේ මොනවද? එතකොට සංගරුවන ගැන හිත පහදව ගන්න බැරුව යනවානේ. සංගරුවන ගැන හිත පහදින්නේ පින්වතුනි අපේ ඉතිහාසය ගැන හොඳට දැනගන්නකොට. එතකොටයි තේරෙන්නේ අනේ මේ සංඝයා වහන්සේලා අපිට මේ ධර්මයේ ආරක්ෂා කරලා දෙන්න කොච්චර කැප වෙලාද කියලා. ඉතින් ඒ නිසා අදටත් ධර්මයේ ජීවමානයි. ධර්මයේ තාම පිරිසුදුව තියෙනවා. මේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ සනසවා ගන්න, සුවපත් කරගන්න හැකියාව තියෙනවා. ඇති කරගත යුත්තේ ශ්‍රද්ධාවයි. ඒව මේසා කසී කට්ටා සාහෝති අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති මාගේ සීසෑම කෙරුවේ මේ ලෙසය ඒ සීසෑම තුල ලැබුණේ අමඵලය මේ ලෙසින් සීසෑම කළ විට හැම දුකින් අත් මිදෙයිම විට බුදුරජාන් වහන්සේ ඔය විදිහට ඒ සොඳුරු සීසෑම ගැන අර සීසාන බහරද්වාජට කියා දුන්නා. එතකොට බහරද්වාජ කල්පනා කරන්න පටන් ගත්තා මං මගේ කුඹුර මඩ කරලා මගේ කුඹුරේ වපුරන්නේ නිකන් වී. හැබැයි මේ උත්තමයා වපුරන්නේ ශ්‍රද්ධාව. මං නිකම්ම වතුර හරවනවා. මේ උත්තමයා ඒ ශ්‍රද්ධාව නැමැති බීජය පෝෂණය වෙන්න දෙන්නේ තපස කියන වැසි දහර. මගේ සාමාන්‍ය නගුලක් වියගසක් තියෙන්නේ. මේ උත්තමයාගේ කුඹුරේ සීසෑන් කටයුතු කරන්නේ ප්‍රඥාව කියන නගුල අරගෙන ප්‍රඥාව කියන වියගස අරගෙන පවට ලැජ්ජාව කියන නගුල ඉසක් මේ උත්තමයාට තියෙන්නේ. මේ උත්තමයා පාවිච්චි කරන රැහැන තමයි මනස. සිහිය කියන හීවැල කෙවිට අරගෙන තමයි මේ කටයුතු කරන්නේ. ශ්‍රද්ධා බීජේ වැපරුවාට පස්සේ ඒ ශ්‍රද්ධා බීජයේ අවසානයේ අරගෙන ඉන්නේ මොකද්ද? අමාඵලය. අමෘතය, සැනසීම, නිවන අර ශ්‍රද්ධා බීජයෙන් උපදවා දෙනවා. ගොඩාක් හිත පැහැදුනා. ගොඩාක් හිත පැහැදිලා මේ කසී බහරද්වාජ බ්‍රාහ්මණයා කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ අමාඵල ලබා දෙන සීසෑම කරන කෙනෙක්. සාමාන්‍යයෙන් අපි ගොවිතැන් කරලා කොච්චර හිම්බත් වෙලා මහන්සි වෙලා මේ කටයුතු කළත් අපිට අවසානයේ වී ටිකක් විතරයි හම්බෙන්නේ. ඔබ වහන්සේට ලැබෙන්නේ අමාඵල. පින්වත් ගෞතමයන් වහන්සේ අමාඵල ලබා දෙන සීසෑම කරන හේයින් ඔබ වහන්සේත් ගොවියෙක්මයි කිව්වා. ඉතින් කියනවා ගොවියෙකුට යමක් දුන්නට කමක් නැහැ. මං ඒ නිසා ඔබ වහන්සේට මේන්න මේ කිරිබත පූජා කරනවා කියලා රන් භාජනයක් ගත්ත. දැන් මේ දන්නවත් මිනිසෙක්නේ. රන් බඳුනක් තිබුණා. ওই රන් බඳුනේ හොඳ කිරිබතක් වඩලා බුදුරජාන් වහන්සේට පිළිගන්නවා. පිළිගන්නද්දී මේ බමුණාගේ හිතේ තියෙන්නේ මේක බුදුරජුන්ටමයි.
අප්‍රමාණ හිත පැහැදිලානේ. බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාළ මෙහිම. ගාථාභිගීතං මේ අභෝජනීයං සම්පස්සතං බ්‍රාහ්මනනේස ධම්මෝ ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන උත්තිරේසා වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන බුදුවරු නොවළඳති ගීයෙන් ලද බොජුන සලකනු බමුණ මෙය දහමකි ලොව තිබෙන. බුදුරජාණන් වහන්සේ දානෙ ප්‍රතික්ෂේප කළා. ගාථා කියලා පහදවාගෙන දන් වළඳන්නේ නැහැ කිව්වා. ඒක බුදුවරුන්ගේ සිරිත නෙවෙයි කිව්වා. තව කෙනෙකුගේ හිත අපහැදී තියෙද්දි යම් කරුණු කියලා පහදවලා දානේ උදෙසා තව කෙනෙක් පහදවාගෙන දන් අනුභව කිරීමක් බුදුවරුන්ට නැත කිව්වා. ඒ බුදුරජුන්ගේ ආජීවය. ඒ ආජීවය ගැන දේශනා කරනකොට තවත් හිත පෑදුනා මේ බ්‍රාහ්මණයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා. අඤ්ඤේනච කේවලිනං මහේසින් කීනාසවං කොක්කොච්ච වූප සන්තං අන්නේන පානේන උපට්ඨ හස්සු කිතං හිතං පුඤ්ඤපේඛස්ස හෝති තී පිරිපුන් ගුණ දමින් සපිරුණු උතුමන්ට සංසුන් ගති දරණ නිකෙලෙස් රහතුන්ට අහරින් පැනින් ඒ උතුමන් සලකන්ට සුදුසුය බමුණ පින්කෙත හඳුනාගන්ට. බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා පිරිපුන් ගුණ දමින් සපිරණු උත්තමයන්ට, ගුණදහම් වඩන උතුමන්ට, ඊළඟට සංසුන් ගති දරන නික්ලේශී රහතුන්ට, ආන්ගේ උතුමන්ට ආහාරයෙන් පානයෙන් සලකන්ට බ්‍රාහ්මණය ඔබ හොඳට පින්කෙත හඳුන ගන්නට. ඔහොම අවවාදිකුත් කළා. එතකොට මේ කසී බහාරද්වාජ බ්‍රාහ්මණයට ටිකක් හිතට වේදනාවක හටගත්ත. දැන් බුදුරජාණන් වහන්සේ දානි පිළිගන්නේ නැහැ නේ. අහනවා. එසේ වීනම් ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ මං දැන් මේ ඔබ වහන්සේට වෙන් කරපු කිරිබත කාටද දෙන්නේ? දැන් මං ඔබ වහන්සේට මේක වෙන් කළානේ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුක්ත මේ ලෝකේ ඔබ ඔය වෙන් කරපු කිරිබත වෙනත් කෙනෙකුට දිරවලා යන්නේ. එක්ක තථාගතයන් වහන්සේම ඔය කිරිබත වළඳන්න ඕන. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ම ඕක වළඳන්න ඕන. ඒ නිසා බ්‍රාහ්මණය ඔබ ඔය කිරිබත නිල් තන නොමැති තැනක හෝ දාන්න. ප්‍රාණීන් රහිත ජලයේ හෝ පා කරලා හරින්න. ඒක තමයි දැන් ඔකට කරන්න තියෙන සුදුසුම දේ කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ මෙහි මේ වදාරන්නේ මේ කසී බහාරද්වාජ බ්‍රාහ්මණයා උදෙසා කියන කතාව. එහිත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේට වෙන් කරපු යම් දානයක් තියෙනවා නම් ඒ දාණයම තථාගත ශ්‍රාවක සංගරුවනට කැපයි කියලා. බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන් කරපු මේ දාණය කසී බහාරද්වාජ බ්‍රාහ්මණයා වටපිට බැලුවා. වටපිට බලලා ඔහුට දකින්න ලැබුණා ප්‍රාණීන් රහිත ජලය ඒ අසලින් ගලා බහිනවා. එතකොට ඒ ජලයට ඔහු තමන්ගේ කිරිබත් එක හැලුවා රම් පාත්‍රේ. හලනකොට ඔහු ජීවිතේ කවදාවත් අත් නොවිඳි දෙයක්.
එකපාර සිද්ධ වුණා. අර කිරිබත සම්පූර්ණයෙන්ම චිටි 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 කියන හඬින් දුන් දාන්න පටන් ගත්තා. බොහෝසේ දුන් දාන්න පටන් ගත්තා. මේක පුපුරන්න පටන් ගත්තා. මේක බුද්ධානුභාවය නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඇත්තට මේක කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ මේ පුණ්‍ය වාසනාවත් එක්ක බද්ධ වෙච්ච එකක්. ඒ කියන්නේ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ හිත දහම් කතාවෙන් පැහැදුනාට ඔහුට පැවිද්දට ආස හිතුන්නේ නෑනේ මෙච්චර. මේ සියලු දහම් කතාව ඉවරුණත් පැවිද්දට ආස හිතුන්නේ නෑ. ඔහුගේ හිත තාම ගොවිතැන කරන තැන තමයි තියෙන්නේ. හැබැයි මේ ආශ්චර්ය අద్භූත දේ ඔහුට බුදුරජාන් වහන්සේගේ සමීපයේ පැවිද්ද ලබන්නට හිතුවිල්ලක් ඇති වෙන්න හේතු වුණා. බලන්න පින්වන්තයාගේ පින වැඩ කරන හැටි. දැන් සාමාන්‍ය මේ දේශනාව කියවන ගොඩාක් අය ඔය ඇයි ඔය බත් ඇට පිපිරුවේ ඇයි ඒ දුන් දාන්න පටන් ගත්තේ ඒක හරි පුදුමයිනේ කියලා ඔතන හිර වෙනවා. දැන් කසීභාරද්වාජ බ්‍රාහ්මණගේ හිත ඒ බත් ඇට වලින් දුන් දාපෙක හිර වුණේ. මොකද අපි මේ බත් ඇට වලින් දුන් දාන්න හේතුව? ඒ බත් ඇට වලින් දුන් දාන්න හේතු විද්‍යාත්මක සාධකේ මොකද්ද? එහෙම කොහොමද වෙන්නේ? කියලා එහෙම අර බත් ඇට හිර වුණේ. ඔහුගේ හිත පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන. ඒකාන්ත කොට මේ ශ්‍රමණයන් වහන්සේ නම් ආනුභාව සම්පන්න කෙනෙක්මයි. ඒකාන්ත කොට මේ උත්තමයන් වහන්සේ නම් අද්භූත කෙනෙක්මයි කියලා කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ හිත අප්‍රමාණ පැහැදීමකට ලක් වුණා. බලන්නනේ පින්වන්තයාගේ හිත පහදිනවා. පින්වන්තයා නිදහස් වෙලා යනවා. පින නැති කෙනා ඒ පින්වන්තයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච ආශ්චර්ය අద్භූත දේම පටලැවිලා සමහරවිට ධර්මයට අවුල් කරගන්නවා. අද ඉතින් මේක කියවන ඇතැම්මු මේවට විද්‍යාත්මක සාධක හොයනවා. මේවා කොහොමද මෙහෙම වෙන්නේ? එක්ක ඇතැම්මු මේවා ප්‍රතික්ෂේප කරනවා මේවා මේ පස්සේ කාලේ අතිශයෝක්ත ගොතපුවා. ඔව්වා කොහේ වෙන්නද? ඉතින් ඒ වගේ එක එක්කෙනා එක එක තැන්වල පටලැවෙනවා පින්වතුනි. කීයෙන් කී දෙනෙකුටද ශ්‍රද්ධාව ඇති කරගන්න ලැබෙන්නේ? කීයෙන් කී දෙනෙකුටද? බුදුසසුන මුණ ගැහිච්ච මොහොතේ ශාසනය ඇතුලේ වපුරන්න තියෙන ඒ බිජුව ශ්‍රද්ධාව කියන බිජුවවත් බොහෝ දෙනෙකුට නැත. අඩු ගානේ මේ බණපද අහලා ඒ බිජුව ඇති කරගන්නටවත් අපි වාසනාවන්ත වෙන්න ඕනේ. ඉතින් කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ඒ මොහොතේම බලවත් වූ සංවේගයට පැත්තලා ලොමු දහ ගැන්මටපත් වෙලා බුදුරජාන් වහන්සේ අසලට වේගින් ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග අසල සිරසින් වැඳ වැටුණා. මෙහෙම කියනවා. අභික්කන්තම් බොහෝ ගෞතම. පින්වත් ගෞතමයන් වහන්සේ ඊටාම සුන්දරයි. අභික්කන්තම් බොහෝ ගෞතම. පින්වත් ගෞතමයන් වහන්සේ ඊටාම මනහරයි. සේයතාපි බොහෝ ගෞතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. ස්වාමීනි මට මේක ගැන දැනෙන්නේ හරියට යටට හැරවිලා තිබ්බ දෙයක් උඩට හැරෙව්වා වගේ. පටිච්චන්නං වා විවරయ్య මට වැහිලා තිබ්බ දෙයක් විවෘත කරලා ඇරලා පෙන්නවා වගේ. මූලහස්සවා මග්ගං ආචික්කේය. ස්වාමීනි මම මේ කුඹුරු ගොවිතැනක හිරවිලා පාර වරද්දගෙන ඉන්නකොට ඔබ වහන්සේ මට හරි පාර පෙන්නවා. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. ඇස් දෙකක් තියාගෙන අන්ධකාරේ ඉන්න කෙනෙකුට මේ ලෝකේ බලාපන් කියලා පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ දහම් දෙසුවේ. ඉතින් ඔබ වහන්සේ අනේක ප්‍රකාරයෙන් ධර්ම දේශනා කළා. ස්වාමීනි අද පටන් ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. මං අද පටන් මේ මොහොතේ පටන් ඔබ වහන්සේව සරණ යනවා. ධම්මංච ධර්මයක් සරණ යනවා. භික්ඛු සංඝංච ශ්‍රාවක සංගරුවනත් සරණ යනවා. අන්න බලන්න මොකද්ද පින්වතුනි ඇති උනේ ශාසනයට හිත පැහැදිච්ච ගමන් මුලින්ම තෙරුවන් ගැනම ශ්‍රද්ධාව හටගත්තා. ශ්‍රද්ධාව කියන බිජුව ලැබුණා. කසීභාරද්වාජ බ්‍රාහ්මණයාත් අලුත් ගොවිතැන පටන් ගත්තා. සම්බුද්ධ ශාසනය තුල කරන ගොවිතැන ඔහු පටන් ගත්තා. අර ගොවිතැන අලුයම හෙළන කුණු කෙල පිටක්සේ බැහැර කළා. නගුල් 500කින් ගොවිතැන් කරන්න ලැහැත් වෙච්ච ගොවිතැන බැහැර කළානේ.
හරි පුදුමයි පින්වතුනි මේ පින්වන්තයන්ගේ ජීවිත. අර කුඹුරු ගොවිතැන සම්පූර්ණයෙන් බැහැර කළා. ඔය මේ කරුණු කියවනකොට මේවා ඉගෙන ගන්නකොට මට හිතුනේ දැන් අද කාලෙත් ඉන්නවනේ බුදුරජාන් වහන්සේ උදෙසා වෙහෙරක් හැදුවත් ඒකටත් දොස් කියනවා. ඊළඟට සම්බුද්ධ ශාසනය ටිකක් වැඩි පිරිසක් මහාන වුණත් ඒකටත් දොස් කියනවා. දැන් මේ පැවිද්ද ගැන දොස් කියන ඒවා බලද්දි හරි පුදුම හිතෙනවා මේ සිවුරු පරවගත්ත අයම දොස් කියනවා. මේ හොඳට ඉගෙන ගන්න අය මහාන වුණොත් එහෙම අනාගතේ උගතුන් නැති වෙලා යයි. මේ විශ්වවිද්‍යාලයට යන දරුවෝ මහාන වුණොත් එහෙම ඊළඟට අනාගත පරම්පරාවට මොනවා වෙයිද? මේ සිවුරක් පරවගෙන තමුණුත් සිවුරක් දරාගෙන ඒ බඳු මහා ඔලොමොට්ටල කතාව සිවුරු දැරුව අයම කියනවනේ. ඉතින් ඒ කාලෙත් මේවා තියෙන්න නැතුව ඇද්ද? අනිවාර්යෙන් තියෙන්න ඇති. ඔය කසී භාරද්වාජ බ්‍රාහ්මණය මහාන වෙනකොට ඕකට කියන පිරිසක් ඉන්න ඇති. අයියෝ අර අච්චර කුඹුරු අක්කර ගානක් තිබ්බ මිනිස්සයා නිකන් හිඟන්නෙක් වගේ මහාන වුණානේ. අපරාධ කියලා කියන පිරිසක් ඉන්න ඇති. ඒකේ පිරිසට කසී භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ලබෙය්‍යහං බොහෝතෝ ගෝතමස්ස සන්තිකේ පබ්බජ්ජං. ස්වාමීනි මටත් ඔබ වහන්සේ ළඟ පැවිද්ද ලැබේවා. ලබෙය්‍යං උපසම්පදං ඔබ වහන්සේගේ ඒ පැවිදි භාවය තුළ මට උතුම් උපසම්පදාවක් ලැබේවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට පැවිද්ද උපසම්පදාව ලබා දුන්නා. පැවිදි උපසම්පදාව ලැබූ ඒ භාරද්වාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තවත් ඉගෙනගෙන ඒ සොඳුරු සීසෑමේ කටයුත්ත ආරම්භ කළා. මොකද්ද? ශ්‍රද්ධාව කියන බීජය රෝපණය කළා. තපස කියන වැසිදහර ලබා දුන්නා. ප්‍රඥාව කියන නගුලගෙන සීසාන්ට පටන් ගත්තා. පවට ලැජ්ජාව කියන නගුලිස ඇති කරගත්තා. යෝනිසෝ මනසිකාරය නම් වූ රැහැන අතට ගත්තා. තමන්ගේ සීසෑමේ කටයුත්ත ලස්සනට කරගෙන ගියා. හොඳ සිහියක් ඇති කරගත්තා. ධර්මයේ හැසිරීම දරාගන්න පුළුවන් වීරියක් තමා තුළ ඇති කරගත්තා. වේගින් ධර්මයේ දියුණු වුණා. නොබෝ කලකින්ම අචිරූප සම්පන්නෝ ඉතා කෙටි කලකින්ම භාරද්වාජයන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ තමන් වහන්සේ ගැනම මෙන්න මේ විදිහට උදාහරණ වාක්‍යයක් ප්‍රකාශ කළා. කීනා ජාති යලි යලිත් ඉපදෙන ස්වභාවය අවසන් වුණා. වූසිතම් බ්‍රහ්මචරියං උතුම් ජීවිතය ගතකොට අවසන් කළා. කතං කරණීයං නිවන පුනිස කළ යුතු සියලු දේ සිදු කළා. නාපරං ඉත්තත්ථා යාති අබ්බඤ්ඤාසි යලිත් මට නිවන පිණිස කළ යුතු කිසිම දෙයක් නැත්තේ කියලා තමන් තුළම වැටහීමක් ඇති කරගත්තා. අඤ්ඤ තරෝචකෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති. ඒ භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. එතකොට ඒ සීසෑමේ උතුම් ඵලය ලබා ගත්තා. මොකද්ද උතුම් ඵලය? අමා ඵලය ලබා ගත්තා. බලන්න මේ සම්බුදු සසුනේ ආශ්චර්යය. එදා ඒ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් කර වූ දහම අදත් අපිට ඉගෙන ගන්නට නැතිද? ඉගෙන ගන්න තිබේ. එදා ශාස්ත්‍රඥ වහන්සේ ඒ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා හට දේශනා කරපු ධර්මය අදටත් අපට සවම්පතින් අහන්ටත් දහම් පොතින් කියව ගන්නත් අවස්ථාව තිබේ. එසේනම් අපේ බුදු සමිඳු තවම වැඩ සිටිනවා නොවේද? අපේ බුදු සමිඳු තවම වැඩ සිටිනේය. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපහට තාමත් තිබේ. ඒ ධර්මය තුළින් අපිත් අපේ ජීවිතයට පිහිට පිළිසරණ රැකවරණය සලසා ගන්නට යොත්සක විය යුත්තේ. ඒ උදෙසා පින්වතුනි මූලිකම දේ තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඉතින් සම්බුදු සසුනේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව ආරක්ෂා කරගෙන ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගනිමින් අපටත් ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණ ලබා ගන්නට
වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලුම දෙවිවරුද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙව් නිරිඳුන් ප්‍රධාන කොට ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප සියලු දෙනාට නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ මේ දිනවල නවසීලන්තයේ වෙසෙන පින්වත් ඉන්දික දල්විස් මහත්මයා, ප්‍රියන්තිකා දල්විස් මහත්මිය සහ අරුන්ලී දුව සහ දිනිති පුතු කියන ඒ සියලු දෙනා ඉන්දික දල්විස් මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය දෙමාපියන් වන පින්වත් ආර්.ඩබ්ලිව්.ද අල්විස් පියාණන්, ඒ වගේම පින්වත් කමලා විජේනායක මෑණියන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් ප්‍රියන්තිකා දල්විස් මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් ලිලී දිසානායක මොහොට්ටි මෑණියන්, පොඩිහාමි මෑණියන් සහ පින්වත් ඩබ්ලිව්.ඩී ලීලාරත්න මාමා මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. තම තමන් නමින් මේ යන්ට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පිණින් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අපි අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සගරුවන පින් අනුමෝදන් වෙත්වා. පින්වත් අනගාരികා මෑණිවරුන්ටත් සිල්මෑණියන් වහන්සේලාටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂාවෙන් සිටින ඒ පින්වත් උපාසක උපාසිකාවනුත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධහා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනා, ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාද මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් සියලු යහපතත් සැලසේවා. සාදු සාදු සාදු. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයෝ ප්‍රියන්තිකා දල්විස් මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය පියාණන්ට අනුමෝදන් වෙලා පියාණන් නිදුක් නිරෝග සුවය ලබත්වා දීර්ඝායුෂ සම්පන්නිය වේවා කියලා අපි පින් අනුමෝදනා කරමු. පින්වත් අරුණලී දුවටත් පින්වත් දිනිත් පුතාටත් ඒ වගේම ධර්ම දාන කරපු ප්‍රියන්තිකා මහත්මියට සහ ඉන්දික මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු යහපත සැනසෙල්ල ලැබේවා. විශේෂයෙන් මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ද්වීපයේ වෙසෙන සෑම සියලු දෙනාට ඉතා ඉක්මනින්ම මේ දැනට පවතින කරදර බාධාවෝ දුරු වෙලා සතුට සැනසුම උදා වීම පිණිස මේ ධර්ම දානමය පින ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒ උතුම් ප්‍රාර්ථනාව අපි හැමදිනාත් සිත්වල ඇති කරගෙන අද ධර්ම දාන සිදු කළ මේ වෙනකොට නවසීලන්තයේ වාසය කරන පින්වත් ඉන්දික දල්විස් මහත්මයා, ප්‍රියන්තිකා දල්විස් මහත්මිය සහ ඒ අයගේ දරුවන් වන අරුණලී දුව සහ දිනිත් පුතු මේ සියලු දෙනා පින් අනුමෝදන් වෙලා සියලු යහපත සැපත ලබත්වා නිදුක් නිරෝග සුවය වේවා දීර්ඝායුෂ වේවා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තමන්ගේ ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී වෙත්නම් ඒ සියල්ලම දුරු වෙලා කායික සැපයෙන් මානසික සැපයෙන් යුක්තව සුවසේ ජීවිත ගත කරන්නට පින්වතුන්ලට වාසනාව ලැබේවා. යහපත කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුර පින්වතුන්ලගේ ජීවිතෙන් කවදාවත් අහිමි නොවේවා. කලන මිතුරු ඇසුරේ තව තවත් පින් කරගන්නට ලැබේවා. තව තවත් සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා.
අද ධර්ම දාන කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් නිරන්තරයෙන් දහම් ශ්‍රවණයේ දෙන සියලු දෙනාටත් මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.